නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ මේ දහම් ප්‍රදීප සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ යක්කල පදිංචි පින්වත් තිලිනි ඒකනායක මහත්මියත්, තරිඳු සෙනවිරත්න මහත්මයා සහ කිවෙත් විහෙන් සෙනවිරත්න පුතණුවන් විසින්. ඉතින් පින්වත්නි, බොහෝම සතුටු වෙන්න බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ බොහෝ දෙනෙකුට අහන්න සලස්සලා ඔබ අද දවසේ උදාර වූ ධර්ම දානමේ පින තමයි මේ සම්පූර්ණ කරගන්නේ. ඉතින් මේ රැස් කරන උදාර පින ඔබට මේ ජීවිතයේ යහපත පිණිස, පරලොව යහපත පිණිස, ඒකාන්තෙන් ධර්මාවබෝධය පිණිස, සසර දුකින් නිදහස් වෙන තුරා ඔබට ධර්මයෙන් අඩුපාඩුවක් නොවීම පිණිස ඒකාන්තෙන් මේ පින උපකාර සලසනවා. එතෙන් පින්වත්නි, ඒ දුර්ලභ ධර්මයේ තමයි අපි කවුරුත් ඇසිය යුත්තේ. බුදුරජාණන් වහන්සේ වදාළේ සච්ඡං හවේ සාදු තරං රසානං. රස අතර වඩාත්ම රසවත් වෙන්නේ සත්‍ය රසයයි කියලා භාගතුන් වහන්සේ වදාළේ. එහෙනම් මේ ලෝකේ යම් තාක් සුභාසිත ඇද්ද, ඒ සියලු සුභාසිතයන් අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ. අපේ භාග්‍යවතුන් වහන්සේට නමක් තියෙනවා, ඒ තමයි සත්‍ය නාම. සත්‍ය යනු කුමක්ද? ඒ තමයි අපගේ භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේගේ මුළු ජීවිතේම සත්‍යෙන් පිරලා තිබුණා. ඒ සත්‍යෙන් පිරුණු ජීවිතෙන් කඩා හැලුණු අමා ගඟුලැල්ල තමයි ශ්‍රී සද්ධර්මය. ඉතින් අපිට ඒ සත්‍ය වචනේ තමයි ශ්‍රී සද්ධර්මයේ හැටියට මේ අහන්න ලැබෙන්නේ. ඉතින් පින්වත්නි, ඊයේ දවසේ අපි ශ්‍රවණය කරන්න පටන් ගත්ත අලුත්ම සූත්‍රය තමයි අත්ථ දණ්ඩ සූත්‍රය. තමාව හිංසාවට පත්වීම ගැන බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සූත්‍ර දේශනාව. මේ දේශනාව ඇතුළත් වෙන්නේ සුත්ත නිපාතේ අට්ඨක වර්ගයේමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඥාති දෙපිරිස, ශාක්‍ය පරම්පරාවත්, කෝලිය පරම්පරාවත්, මව් පාර්ශවයේ ඥාතීනුත්, පිය පාර්ශවයේ ඥාතීනුත් එකතු වෙලා මේ ජලය ටිකකට, මේ රෝහිණී නදියේ ජලය ටිකකට රණ්ඩු වෙද්දී අපේ භාග්‍යවතුන් වහන්සේ කපිලවස්තු මහවනේ නීග්‍රෝධාරාමේ වැඩ සිටිමින් මේ ව්‍යසනේ දැකවදාලා. භාග්‍යවතුන් වහන්සේ ආකාශයෙන් රෝහිණී ගන්තෙරට වැඩම කළා. වැඩම කරලා වදාළ මනහර දේශනාව තමයි මේ අත්ථ දණ්ඩ සූත්‍රය. බුදුරජාණන් වහන්සේ වදාලා අත්ථ දණ්ඩා බයං ජාතං ජනං පස්සත මේදගං සංවේගං කිත්ත ඉස්සාමි යථා සංවිජිතං මයා. තමන්ට දඬුවම් ලැබෙද්දී හැම තිස්සේම බය හට ගන්නවා. දැන් බලන්න පින්වත්නි, ලෝක සත්වයා
කායේන දුච්චරිතං චරಂತಿ කයෙන් දුසිරිතේ හැසිරෙනවා. වචී දුස්චරිතං චරಂತಿ වචනෙන් දුස්චරිතේ හැසිරෙනවා. මනසා දුස්චරිතං චරಂತಿ මනසෙන් දුසිරිතේ හැසිරෙනවා. ඒකෙන් බය දෙකක් හට ගන්නවා. පළවෙනි බය තමයි පින්වත්නි දිට්ඨ ධම්මිකම්පි බයං මේ ජීවිතේ හට ගන්න බය. දැන් ඔන්න කෙනෙක් කොයි විදියට කයින් වචනෙන් පව් කරනවා, සොරකම් කරනවා, අනාචාරي හැසිරෙනවා, ප්‍රාණවදයන් කරනවා, මංකොල්ල කනවා, ගම් පහරනවා. මේ විදියට පව් කරද්දී ඔන්න රජ්ජුරුවන්ට අහු වෙනවා. නීතියට කොටු වෙනවා. දැන් මොකද වෙන්නේ? නොයෙක් වද හිංසා පමුණවනවා. රාජ්‍යවරු නොයෙක් දඬුවම් අත්පා කැපීම් මිදලා කන්නාසා කැපීම් මිදලා මහා දුක් දුම්නස් දෙනවා. නොයෙක් බන්ධනයන්ගෙන් බැඳලා දානවා. හිරේ විලංගුවේ දානවා. දන්වැල් වලින්, වරපට වලින්, වේවැල් වලින්, දඬු කණ්ඩේ ගැසීම් වශයෙන් බන්ධනයට ලක් කරනවා. එහෙම නැත්නම් කහවණු වලින් දඩ ගහනවා. දැන් අදටත් එහෙමයි. විශාල මුදලක් යනවා සමහර දඩ ගෙවන්න ගියාම. ඊළඟට ප්‍රාණ අප තියා ගන්නවා. මූල්‍යමය අප තියා ගන්නවා. මේ වගේ ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා ඊළඟ බය තමයි සම්පරායිකම්පි බයං. දැන් මොකද වෙන්නේ පින්වත්? හිතමු කෙනෙක් මේ ජීවිතේ බේරිලා හිටියා කියලා. භාග්‍යතුන් වහන්සේ වදාළේ කල්යාණකාරීච කල්යාණං පාපකාරීච පාපියෝ යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. තමන් යමක්ද වපුරන්නේ ආන්නේ විදියට තමයි යස්වැන්න හම්බෙන්නේ. යහපත් දෙයක් වැපුරුවොත් යහපත් දෙයක් ලැබෙනවා. පාපී දෙයක් වැපුරුවොත් පාපී දෙයක් ලැබෙනවා. එහෙනම් අපි පින් කළොත් පිනේ විපාක හැටියට පරලොවදී ලැබෙන්නේ සැපයයි. අපි පව් කළොත් එහෙම අපිට පරලොවදී ලැබෙන්නේ දුකයි. එහෙමනම් පරලොවට ගියාට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ පව් කරන කෙනා මරණින් මත්තේ ගිහිල් උපදිනවා කියනවා නිරේ. දැන් නිරේ පල්ලෝ මොකද කරන්නේ? පංචවිධ බන්ධණයෙන් මෙයාව බඳිනවා. මොකද්ද පින්වත්නි පංචවිධ බන්ධනය කියන්නේ? මෙයාව රත් වෙච්ච පොළවේ දානවා. දාලා මෙයාගේ දකුණු අතට ගිනිගෙන දැවෙන හෙල්ලකින් අනිනවා. ඊළඟට වම් අතටත් ගිනිගෙන දැවෙන හෙල්ලකින් අනිනවා. වම් කකුලටත් ගිනිගෙන දැවෙන හෙල්ලකින් අනිනවා. ඊළඟට දකුණු කකුලටත් ගිනිගෙන දැවෙන හෙල්ලකින් අනිනවා. ඊළඟට ගිනිගෙන දැවෙන හෙල්ලකින් පපුවට අනිනවා. දැන් මෙයා කෑ ගගහ විඳවනවා. විපාක ඉවරනකම් මැරෙන්නේ නැහැ. දැන් බලන්න සම්පරායිකම්පි දුක. දැන් පරලොවදී හට ගන්න බය මේක. මේ ජීවිතේ හැංගි හොරා පව් කළාට කොහොමද තියෙන්නේ? විඳින කලට කරන කලට පව් මිහිරිය මීසේ, විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ. එහෙනම් කරද්දි මීපැණි වගේ තියෙයි. නමුත් ඒක විඳවන්න ගියාම මහා ගිනි ජාලාවකට අහු වුණා වගේ දුක් විඳින්න වෙනවා. ඊළඟට මොකද කරන්නේ? මේ නිරිපල්ලෝ මෙයාව අල්ල ගන්නවා. ඊට පස්සේ මෙයාව අරගෙන මෙයාව බිම දානවා. ආයි පාරක් රත් වෙච්ච පොළවේ දාලා මේ සෑයවල් අරගෙන මෙයාගේ හැම ගහනවා. හැම ගහලේ හැමින් ඇදගෙන යනවා. දැන් මෙයා ඒකෙන් කෑ ගගහ විඳවනවා. මෙයා මැරෙන්නෙත් නෑ විපාක ඉවර වෙනකන්. ඊළඟට මොකද කරන්නේ? මෙයාව ආයිත් රත් වෙච්ච පොළවේ දාලා ගිනිගෙන දැවෙන යකඩ රෝද තියෙන කරත්ත මෙයාගේ ඇඟ උඩින් යනවා. අතපය වෙන් වෙනවා. ආයි එකතු වෙනවා. මැරෙන්නේ. අර කරත් ඇඟ උඩින් යාම නිසා මෙයා අප්‍රමාණ දුක් දුම්නස් විඳිනවා. දැන් මෙයාට පරලොවදී තියෙන බය මේකයි. මට කොහේ උපදින්න වෙයිද? මන් නිරේ උපන්නොත් එහෙම මේ කරන පව් වලට කියලා. මේ පව් කරද්දී මෙයාට බය හට ගන්නවා කියනවා. ඊළඟට මොකද වෙන්නේ? මෙයාව අරගෙන වීසි කරනවා කියනවා ලෝකුඹ නිරේට. ලෝකුඹ නිරේදි පින්වත්නි මෙයා
පෙන ගුලියක් බවට පත් වෙනවා, ඉහළට පහළට ගමන් කරනවා කියනවා මේ නිරිසතා. ඊළඟට කාලයක් යද්දි මෙයාව යකඩ කොකු දාලා ඇදලා ගන්නවා කියනවා නිරිසත්තු. නිරිපල්ලු මෙයාව ඇදලා අරගෙන අහනවා නුඹට දැන් මොනවද ඕනේ? එතකොට දැන් මෙයා දඩුවම් විඳලා අවුරුදු ලක්ෂ ගණන් කෝටි ගණන් කල්ප ගණන් මෙයා විඳෝලා ඉන්නේ. මෙයා කියනවා අනේ මට බඩගිනි. එතකොට යාමපල්ලෝ හිටපන් කියලා යකඩ කොකු දාලා කට අරිනෝ. දෙපැත්තට අදිනෝ. ඇදලා බොහෝ කල් රත් වෙච්ච යකඩ ගුලියක් කටට දානෝ. එතකොට කටත් පිච්චිලා, උගුරත් පිච්චිලා, බඩත් පිච්චිලා, බඩවැලුත් පිච්චිලා පිටුපසින් එහෙම පොළවට වැටෙනවා. ඒ වගේ එක ගිනි ගුලියක් නෙවෙයි. යමපල්ලන්ට ඇති කියලා හිතනකන් ගිනි ගුලි ගිලින්න වෙනවා. ඊළඟට අහනොත් දැන් ඔබට මොනවද ඕනේ? එතකොට කියනවා අනේ මට පිපාසයි කියලා. එතකොට අවුරුදු 100,000 ගණන් පැහිච්ච ලෝදිය මොකද කරන්නේ? යකඩ කොකු දාලා කට පළල් කරලා ලෝදිය වක් කරනවා. එතකොට මොකද වෙන්නේ නිරිසතාට? කටත් පිච්චිලා, උගුරත් පිච්චිලා, බඩත් පිච්චිලා, බඩවැලුත් පිච්චිලා එහෙම පිටුපසින් බිමට වැක්කිරෙනවා. ඔය විදියට බොහෝ කල් මේ කෙනා නිරේ පැහෙනවා කියනවා. එහෙනම් බලන්න මේ පරලොවදිදා පව් කරන කෙනාට විඳින්න වෙන දඬුවම්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා ඔය විදියට ලෝදිය ලෝහ ගුලි ඛණ්ඩ දීලා මොකද කරන්නේ? මෙයාව වීසි කරනවා කියන මහා නිරේට. හරි ලස්සනට පෙන්වත්නි ගාථා වලින් ඒ විස්තර වෙනවා මේ විදිහට. චතුක්ඛන්නෝ චතුද්්වාරෝ විබත්තෝ භාගසෝමිතෝ අයෝපාකාර පරියන්තෝ අයසා පටිකුජ්ජිතෝ. ඒ මහා නිරේ පින්වත්නි පැති 4ක් තියෙනවා. පැති 4 දොරවල් 4ක් තියෙනවා. ඒවා හොඳට වෙන් කරලා තියෙන්නේ කියනවා. මේව ඔක්කොම හදලා තියෙන්නේ යකඩෙන් කියනවා. ඒ වගේම පියන කිනුත් වහලා තියෙනවා. ඊළඟට දේශනා කරනවා තස්ස අයෝමයා භූමි ජලිතා තේජසායුතා සමන්තයෝජන සතං පරිත්වා තිට්ඨති සබ්බදා. වදාරනවා ඒ මහා නිරයේ යකඩ පොළවෙන් ගෙනි දැල් ඇවිලිලා හාත්පස යොදුන් 100ක් දක්වා පැතිරිලා තියෙන්නේ කියනවා. දැන් බලන්න පින්නදී අවාසනාව කියන්නේ අපිට මේවා මතක නැහැ. යම් කිසි කෙනෙකුට මේවා මතක තිබ්බා නම් මේ ජීවිතේ එලිපිටවත් රහසේවත් පව් කරන්නේ. නමුත් මහා කාරුණික අපගේ සුගත තථාගත බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කරලා පිරිසිදු දිවසින් දැක වදාළ නිසා අද අපිට මේවා අහන්න ලැබෙනවා. ඉතින් අපේ වාසනාව අපිට මේ ධර්මයේ ගැන හිත පැහැදුනොත් තමයි එයාට පවට ලැජ්ජාව බය ඇති වෙන්නේ. මේ වගේ පරලොවදී මට බයක් තියෙනවා. මේ බය වෛර උපදින පවුනම් මම කරන්නේ කියලා එයාට සිහි ඉපදුනොත් අන්න එයාට වාසනාවක් තියෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා කදරියා තපනා ඝෝරා අවීචි මන්තෝ දුරා සදා ලෝමහංසන රූපාච බිස්මා පටි භයා දුකා. ඊළඟට නැගිනිර පැත්තෙන් මහා ගිනි ජාලාවක් ඇවිලිලා පව් කරපු සත්වයන්ව මොකද කරන්නේ? පුච්චගෙන අනිත් ප්‍රාකාරي දක්වා ගිනි සැර වදිනවා කියනවා. ඉතින් මේ විදියට අටමහා නිරයේම ඝෝර වූ ගිනිසිලු තියෙනවා. කිසි කෙනෙකුට ලං වෙන්න බැරි. ලොමුඩහ ගන්වන සුළු, බිය සුළු, දැක්කමත් බය ඇතිවන, දුක් වේදනා ඇති කරන ස්වභාවයක් තමයි කියනවා මේ අටමහා නිරයේම තියෙන්නේ. ඊළඟට විස්තර කරනවා පුරත්
පුරත්තිමායච බිත්තියා අච්චික්ඛන්தோ සමුට්ඨිතෝ දහන්තෝ පාප කම්මන්තේ පච්චිමාය පටිහඤ්ඤති. නැගිනිර පැත්තෙන් මේ ඇවිලෙන මහා ගිනි ජාලා බටහිර දිසාවේ බිත්තියේ ගිහිල්ලා වදිනවා කියනවා. ඊළඟට වදාරනවා පච්චිමායච භිත්තියා අච්චික්ඛන්தோ සමුට්ඨිතෝ දහන්තෝ පාප කම්මන්තේ පුරත්තිමාය පටිහඤ්ඤති. ඊළඟට බස්නාහිර පැත්තෙන් නැගින මහා ගිනි කඳ සත්වයන් දවමින් ගිහිල්ලා නැගිනිර බිත්තිය වදිනවා කියනවා. දැන් බලන්න පින්නත් මේවා කොච්චර දුක් සහිතයිද කියලා. දැන් හිතන්න දැන් ඔබ ගෙදර උයන පිහන ගෘහණියක් නම් ගෙදර උයන පිහන කොටම කොච්චර ගිනිසැරක් ඔබේ අත්වලට මුහුණට වදිනවාද. දැන් මේ යොදුන් 100ක් පුරා කිලෝමීටර් 1000ක් පුරා හාත්පස මේ ගිනි දැල් බුරබුරා නැගෙනවා. ඊළඟට දේශනා කරනවා උත්තරායච භිත්තියා අච්චික්ඛන්தோ සමුට්ඨිතෝ දහන්තෝ පාප කම්මන්තේ දක්ඛිනාය පටිහඤ්ඤති. වදාරනවා උතුරු පැත්තෙන් හටගන්න මහා ගිනි ජාලාව මේ පව් කරපු සත්වයාව දවමින් පුච්චමින් ගිහිල්ලා දකුණු පැත්තේ බිත්තිය වදිනවා කියනවා. භාග්‍යතුන් වහන්සේ වදාරන ওই ගිනි දැල් වලට අහු වුණාම හමත් පිච්චිලා ඊට පස්සේ මසත් පිච්චිලා නහරත් පිච්චිලා ඇටකටුත් පිච්චිලා ඇට මිදුළු වලින් දුන් දානවා කියන එහෙම ගින්නක් තමයි මේ නිරිසත්තුන්ගේ ශරීරේ හරහා දුවගෙන යන්නේ හරහා හමාගෙන යන්නේ. ඊළඟට වදාරනවා දක්ඛිනායච බිත්තියා අච්චික්ඛන්தோ සමුට්ඨිතෝ දහන්තෝ පාප කම්මන්තේ උත්තරාය පටිහඤ්ඤති. භාගතුන් වහන්සේ වදාරනවා දකුණු පැත්තෙනුත් ගිනි ජාලා වෙනවා කියනවා. සත්වයන්ව දවාගෙන උතුරු පැත්තේ බිත්තියකින් වදිනවා කියනවා. එහෙනම් පින්වත් එක පැත්තකින් අනිත් පැත්තට යනවා විතරක් නෙවෙයි. ඒ පැත්තෙන් අනිත් පැත්තටත් ගිනි ජාලා වෙනවා. ඒ කියන්නේ ගිනි ජාලාව නැති පැත්තක් නෑ. අතුරු සිදුරු නැතුව ගින්නෙන්ම පිරලා තියෙන නිරයක් මේ අවීචි මහා නිරය. ඊළඟට වදාරනවා හෙට්ටතෝච සමුට්ඨාය අච්චික්ඛන්தோ භයානකෝ දහන්තෝ පාප කම්මන්තේ චදනස්මින් පටිහඤ්ඤති. දේශනා කරනවා යට පැත්තෙනුත් මහා ගිනි ජාලාවක් උඩ පැත්තට මේ හමාගෙන යනවා කියනවා. බුරබුරා නැගෙනවා කියනවා. සත්වයන්ගේ මේ සම ආදිය සියල්ල දවමින්. ඊළඟට විස්තර කරනවා අයෝපාලමාදිත්තං සන්තත්තං ජලිතං යතා එවං අවීචි නිරයෝ හෙට්ටා උපරි පස්සතෝ. මහා රෞද්‍ර මහා දරුණු කර්ම කරපු මේ සත්වයෝ ඒ කර්මය නිසාම ඒකේ පැහෙනවා කියනවා. හැබැයි මැරෙන්න විදියක් නැහැ කියනවා. නොමරීමයි කියනවා ඒක ඇතුලේ පැහෙන්නේ. බලන්න එහෙනම් දැන් අපි මේ ජීවිතේ නම් සුයිසයිඩ් කරගන්නවා. මිනිසු ජීවිතේ නැති කරගන්නවා මට නම් මේ ජීවිතේ වැඩක් නැහැ කියලා. නමුත් නිරේ ගියාට පස්සේ විඳෝලා ඉවර වෙනකම් පින්වත්නි මැරෙන්න විදියක් නැහැ. බලන්න මේ කරන පව්කම් තමන් පව් කරාම ඒක තමන්ට විඳවන්න වෙන ආකාරය. ඊළඟට වදාරනවා ජාත වේද සමෝකායෝ තේසං නිරය වාසිනං පස්ස කම්මානං දල්හත්තං නභස්මා හෝතින මසේ. විස්තර කරනවා යම් කිසි කලෙක උතුරු පැත්තේ දොරටු ඇරෙනවා කියනවා. නිරිසත්තු ඔක්කොම දැන් ඒ පැත්තට හැරෙනවා කියනවා. හැරිලා
දිගට ඒ පැත්තට දුවනවා කියනවා. ඊටාම වේගෙන් දුවලා ඒ දොරටුව ගාවට ලං වෙනකොටම මොකද වෙන්නේ? ඒ දොර වැහෙනවා කියනවා. ඊළඟට පුරත්තිමේන පිදාවන්ති තතෝ දාවන්ති පච්චිමං උත්තරේන පිදාවන්ති තතෝ දාවන්ති දක්ඛිනං. දේශනා කරනවා නැගෙනහිර පැත්තේ දොර ඒ විදිහට වැහෙද්දී බටහිර පැත්තේ දොර ඇරෙනවා කියනවා. ඒ පැත්තටත් දුවනවා කියනවා. ඒ දොරත් වැහෙනවා කියනවා. ඊළඟට උතුරු පැත්තේ දොර ඇරෙනවා කියනවා. ඒ පැත්තටත් ගිනිදැල් කාගෙන දුවනවා කියනවා. ඒ දොරත් වැහෙනවා කියනවා. ඊට පස්සේ දකුණු පැත්තේ දොර ඇරෙනවා කියනවා. ඒ දොර පැත්තටත් ගිනිදැල් කාගෙන දුවද්දී දකුණු පැත්තේ දොරත් වැහෙනවා කියනවා. පිහිටක් නැහැ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ මේවා දැක්කේ නැත්නම් අපිට මේ දේවල් අහන්න ලැබෙන්නේ නැහැ. ගුරුදේවයන් වහන්සේ මේවා හොඳට ඉගෙනගෙන අපි කෙරේ අනුකම්පාවෙන් පෙන්වා දුන්නේ නැත්නම් අපිටත් හවුහරණක් නැහැ. දැන් බලන්න මේවා ගැන යම් කිසි කෙනෙක්ගේ හිතේ විශ්වාසය આવොත් මේවා බොරු වෙන්නේ නැති, සුරංගනා කතා වෙන්නේ නැති, මේවා මේ අපු බය කරන්න කියන ඒවා වෙන්නේ නැති කියලා මෝඩ කෙනෙක් හිතුවොත් එයාට තමයි පිහිට පිළිසරණ නැති වෙන්නේ. ශාස්ත්‍රෝන් වහන්සේට පාඩුවක් නැහැ. කල්යාණ මිත්‍රයන් වහන්සේලාට පාඩුවක් නැහැ. ශාස්ත්‍රෝන් වහන්සේ උපකාරය කළා. කල්යාණ මිත්‍රයන් වහන්සේලා උපකාරය කළා. ඒ උපකාරය ගන්න එක තමයි සසරේ පින් තියන අය විසින් සිද්ධ කරන්නේ. ඊළඟට දේශනා කරනවා යං යං දිසං පධාවන්ති තං තං ద్వාරං පිථියති අබිනික්ඛමිතා සාතේ සන්තා මොක්ඛ ගවේසිනෝ. විස්තර කරනවා යම් යම් දිශාවකට වේගෙන් දුවගෙන යද්දී ඒ ద్వාරේ වැහිලා යනවා. ඉතින් ඒ සත්වයන්ගේ ආසාවල් නැති වෙලා යනවා කියනවා. අනේ මේ නිරයෙන් නම් අපි කොහොමනම් මිදෙන්නද? අනේ මේකෙන් උපායක් කොහොමනම් හොයාගන්නද කියලා සියලු බලාපොරොත්තු සුන් වෙච්ච අදහසින් කියනවා ඒ නිරිසත්තු එතනින් හැරෙන්නේ. ඊළඟට දේශනා කරනවා නතේ තතෝ නික්ඛමිතුම් ලබන්ති කම්ම පච්චයා තේ සංච පාප කම්මන්තං අවිපක්ඛං කතං බහුන්තේ. තමන්ම කරපු කර්මය නිසා ඒකෙන් නිදහස් වෙන්න විදිහක් නැතුව ඉන්නවා. යම් හේකින් ඔවුන් විසින් කරන ලද කර්මය පැසී ගියේ නැත්නම් විපාකයට මෝරා ගියේ නැත්නම් පාප කර්මයනොත් බොහෝ කොට වැඩෙන නිසා කියන එක වෙන්නේ. ඒ කර්මයේ විපාකයක් නැත්නම් ඒ කර්මයම නේද ගොඩාක් කරන්නේ. එහෙනම් කර්මය මෝරා යන එක වැළකෙන්නේ මේ විපාකයට තල්ලු වීමෙන්. එහෙනම් බලන්න අකුසල් ලාමක නිසා ළඟ ළඟ විපාක හැදෙනවා. එහෙනම් කෙනෙක් මේ ජීවිතේ කර්මයෙන්ම පිළිසරණක් හොයනවා නම් එයාට කවදාවත් පිහිටක් ලැබෙන්නේ නැහැ. මොකද ධර්මයෙන් විතරයි පිහිටක් ලැබෙන්නේ. කර්මයේ මෝරා ගියපු කලට මෙන්න මේ කියන අවීචි මහා නරකේ එයාට දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් බලන්න දැන් ඔන්න ඔය කියන නිරයේ දුක විතරක් නෙවෙයි පින්වත්නි. එයාට අනේක දුක් දුම්නස් ඇති තිරිසන් අපායේ උපදින්න සිද්ධ වෙනවා. තනකොළ කන සත්වයන් අතරේ උපදින්න සිද්ධ වෙනවා. අසූචි කන සත්වයන් අතරේ උපදින්න සිද්ධ වෙනවා. තෙත් පරිසරවල උපදින්න සිද්ධ වෙනවා. ගවර වලවල් වල උපදින්න සිද්ධ වෙනවා. අසූචි වලවල් වල උපදින්න සිද්ධ වෙනවා. මලකුණු වල උපදින්න සිද්ධ වෙනවා. බලන්න මේ තිරිසන් අපායේ දුක. බුදුරජාණන් වහන්සේ වදාලා අඳුරේම ඉපදිලා අඳුරේම ජීවත් වෙලා අඳුරේම මැරිලා යන තිරිසන් සත්තු ඉන්නවා. ඒ අතර උපදිනවා කියනවා. ඊළඟට ජලයේම ඉපදිලා ජලයේම ජීවත් වෙලා ජලයේම මැරිලා යන ජලජ සතුන් අතරේ උපදින්න සිද්ධ වෙනවා කියනවා. සිව්පා සතුන් අතර උපදින්න සිද්ධ වෙනවා කියනවා. දෙපායති තිරිසන් සතුන් අතර උපදින්න සිද්ධ වෙනවා කියනවා. උරගයන් අතර පක්ෂීන් අතර උපදින්න සිද්ධ වෙනවා කියනවා. ඊළඟට බොහෝ පායති තිරිසන් සතුන් අතර උපදින්න සිද්ධ වෙනවා. සමහර ලාවට සමහර තිරිසන් සතුන්ට තියෙන එක සෛලයයි. බලන්න එතකොට මේ ඒ සත්වයන් අතරෙත් උපදිනවා. සීතල පරිසරේ උපදිනවා. මේ ඊටාම රස්නේ තියෙන කාන්තාර පරිසරවල
සතා සීපාව වෙලා උපදිනවා. කණ්ඩ දෙයක් නැහැ. පිපාසෙන් විදෝනෝ. භාග්‍යතුන් වහන්සේ වදාලා අඤ්ඤමඤ්ඤ කාදිකා දුබ්බල කාදිකා. ඒ ලෝකෙ ඉපදුනහම තියෙන එකිනෙකා කාගෙනILLක්. ප්‍රබලයා විසින් දුබලයාව කාදෙමීමක්. ඒ දුක තියෙන තිරිසන් අපායේ මෙයා ගිහින් උපදිනවා කියනවා. එහෙනම් බලන්න තිරිසන් අපායේ උපදින එකත් බයක්. ඊළඟ එක තමයි මෙයා ගිහින් උපදිනවා പ്രേත ලෝකේ. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාති වඩිද්දි පෙරේතියක් ආවා. වැරහැල්ලක් වගේ ඇටකටු ගොඩයි හමයි විතරයි සෙම පෙරාගෙන ආවේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා එම්බා පෙරේතිය නුඹ කවුද? එතකොට කියනවා අනේ ස්වාමීනි මම මීට ආත්ම භාව 5කට කලින් ඔබ වහන්සේගේ අම්මා වෙලා හිටියා. අනේ මට ඒ කාලේ පින් කරන්න බැරි වුණා. මං අකුසල් කළා. ඒක නිසා මේ යම ලෝකෙ ඉපදලා ඉන්න පෙරේතියෙක් මං කිව්වා. එතකොට කියනවා මම 55 අවුරුද්දකින් කාපු කෑමක් මතක නැහැ. මට මේ බඩගින්න ඉවස ගන්න බැරි වෙද්දී මම කන්නේ සෙම, සොටු, මල මූත්‍රා, ස්ත්‍රී පුරුෂයන්ගේ ශරීර වලින් ගලන අපවිත්‍ර දේවල්. මේවා තමයි මම අනුභව කරන්නේ. දරුවන් වදනකොට ගලන ලේ, ඒ වගේ මලමිනි පුච්චද්දි වැක්කිරෙන වරුණු තෙල්, මේවා තමයි මං අනුභව කරන්නේ. බලන්න පෙරේත ලෝකෙ පින්වත්නි කොච්චර බයක් තියෙනවද? කොච්චර දුක් පීඩා විඳින්න වෙනවද තමන්ම කරන බැරිදි නිසා. ඒතර තමන්ම විපතේ හෙලා ගන්නවා. මෝඩ ජනයා. භාග්‍යතුන් වහන්සේ වදාරනවා ඒ විතරක් නෙමෙයි අසුර අපායෙත් උපදිනවා. ලක්කන සංයුත්තේ නොයෙකුත් විදියට මේ විස්තර තියෙනවා. සමහර අයගේ ශරීරය ඇට සැකිල්ලක්. ගිජුලිහිලියන් වට වෙලා කොටනවා. සමහර අයගේ ජීවිත මස් ගුලියක් පෙරලි පෙරලි යන්නේ. සමහර අසුර නිකායේ තියෙනවා විශාල අණ්ඩකෝෂයක් තියෙනවා. ඒක කරේ තියාගෙන තමයි ගමන් කරන්නේ. ඒ අණ්ඩකෝෂයේ බිම තියලා තමයි වාඩි වෙන්නේ. බලන්න එතකොට මේ පව්කම් කිරීමේ විපාක. සමහර වෙලාවට සර්පයෝ වලිගේ ඉඳලා ගිනිය විලීගෙන එනවා. ඊළඟට හිසේ ඉඳලා වලිගේ දක්වා ගිනිය විලීගෙන යන හාත්පස බුරබුරා නැගෙන ගිනි දැල් ඇතුව ජීවත් වෙනවා. සමහර අමනුෂ්‍යයන් ශ්‍රමණ රූප වලින් ඉන්නේ. කලින් බුද්ධ ශාසනවල පැවිදි වෙලා ඉඳලා පැවිද්දට නොගැලපෙන දේවල් කරලා අමනුෂ්‍යයන් අතර ඉපදිලා සම්පූර්ණ මුළු සියෝ ළඟම ගින්නෙන් දෙවි දෙවි කෑ ගහ ආකාශෙන් යනවා. සමහර භික්ෂුණී චරිත ඒ අසුරයන් අතර ඉපදිලා ගිනි ජාලා මැද ජීවත් වෙනවා. සමහර ජීවිත තියෙනවා සික්ඛමානාවන්, සාමණේරයන්, සාමණේරියන්. මේ විදියට ඒ අසුර නිකායවල ඉපදිලා ගිනි දැල් මැද්දේ ජීවත් වෙන ප්‍රවෘත්ති වංගීස සංයුත්තේ, ලක්කන සංයුත්තේ වංගීස මහරහතන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේගෙන් අහද්දී මේ විස්තර ලෝකයට හෙළි කරේ අපේ භාග්‍යවතුන් වහන්සේ. පුදුමාකාර සත්ව ලෝකයක් අපේ මේ දෑහැට නොපෙනී බුදුරජාණන් වහන්සේගේ දිවැසට ඒ බුදු නුවණට පෙනිපෙනී තිබුණා. අපි මේ දහම් කතාව කරද්දිත් ඒ ලෝකවල සිටින සත්වයෝ මේ අනේක දුක් දුම්නස් විඳිනවා. යම් කලකදී තමා විසින්ම කරන ලද පාපයන්ගේ විපාක විදියට. එහෙනම් බලන්න මේ ධර්මයේ කොච්චර සත්‍යයක්ද කියන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාලා අත්ත දණ්ඩා බයං ජාතං. දඬුවම් ලැබෙනකොට තමන්ට බියහට ගන්නේමය හැම විට. හැම තිස්සෙම තමන් කරපු වැරදි වලින් තමන්ට දඬුවම් ලැබෙද්දී ආන්න සත්‍යයට බය හට ගන්නවා කියනවා. හැබැයි ජනං පස්සත මේදගං, හැබැයි මේක මිනිස්සු දන්නේ නැහැ කියනවා. දැන් බලන්න අපි මේ මහා විස්තරයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මේ වෙනකොට කතා කළා. හැබැයි භාග්‍යතුන් වහන්සේම වදාලා මේ ජනතාව මේ වගක් දන්නේ නැහැ කියනවා. ඇයි බලන්න මිනිස්සු කියන්නේ අපි ඕන අපායක යනවා. මට මේ කෙනාගෙන් පලිගෙන ඕන අපායක යන්න මම ලැහැස්ති. ඕන නිරේක මම යනවා කියලා මිනිස්සු කටමැත දොඩවනවා. මිනිස්සු දන්නේ නැහැ මේ ලෝකවල තියෙන දුක් දුම්නස්. භාග්‍යතුන් වහන්සේ වදාරනවා. භාග්‍යතුන් වහන්සේ මේ ලෝක විස්තරේ මෙලෝ වශයෙන් විඳින සත්‍යය විඳින බයත්,
පරලොවදී මේ දුකට පත් විඳින බයත් භාග්‍යතුන් වහන්සේ දන්න නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා සංවේගං කිත්ත ඉස්සාමි යත සංවිජිතං මයා. ඉතින් මේ මිනිස්සු මේවා දන්නේ නැතුව රණ්ඩු කරද්දී මේ හැම දෙයක්ම තථාගතයන් වහන්සේ දකින නිසා තථාගතයන් වහන්සේගේ හිතේ මේ සත්‍යෝ කෙරෙහි සංවේගය හට ගන්නවා කියනවා. ඒක නිසයි කියනවා මේ විදිහට මේවා පෙන්වා දෙන්නේ. බලන්න අහෝ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ මහා කාරුණික වනසේක. දැන් බලන්න ඥාතීන් ගඟේ දෙපැත්තට වෙලා රණ්ඩු අල්ලන්න, ගුස්ති අල්ලන්න, යුද්ධ කරන්න ලැහැස්ති. නමුත් තමන්ම දන්නේ නැහැ තමන් අනුන්ට දඬුවම් දෙන්න ගිහින් ඒකේ විපාකේ තමා කරාම තමන් බය වෙනවා. ඒ ලෝකවල ඉපදිලා මහා දුක් දුම්නස් බය තමන්ට විඳින්න වෙනවා කියලා මේ බාල ජනයා දන්නේ නැහැ. ඉතින් දන්නේ නැති කම නිසාම අවිද්‍යා අන්ධකාරයෙන් වැහිලා ඉන්න මේ සත්වෝ රණ්ඩු සරුවල්ම කරගන්නවා. ඉතින් මේ රණ්ඩු සරුවල් කරන අය දැක්කම භාග්‍යතුන් වහන්සේ වදාළ භාග්‍යතුන් වහන්සේගේ තේ සංවේගයක් ඇති වෙනවා කියනවා. ඒ පහන් සංවේගයෙන් කියනවා මේ කරුණු පෙන්වා දෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාරනවා පන්දමානං පජං දෙස්වා මච්චේ අපෝදකේ යත අඤ්ඤමඤ්ඤේහි ව්‍යාරුද්දේ දිස්වා මම භාවමා විසේ. භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ සත්‍යෝ වතුර හිඳිලා යන කුඩා වතුර වලක ඉන්න මාළුව ගොඩක් දඟලනවා වගේ තමයි එකිනෙකාට එරෙහි වෙමින් එකිනෙකාට කෙරෙහි ක්‍රෝධයෙන් දඟලන්නේ. එහෙනම් බලන්න දැන් ලොකු ආරක්ෂාවක් නැහැ. දැන් මිනිස් ලෝකේ ලොකු ආරක්ෂාවක් නැහැ. ඊළඟ මොහොතේ ගමනීයෝ සම්පරායෝ පරලොව යන්න සිද්ධ වෙනවා. මිනිස් ලෝකේ කියන්නේ ධර්මයේ හැසිරලා මගඵල නොලැබූ හැමෝටම කිසිම ආරක්ෂාවක් නැහැ. මේ ඉන්නවා මේ නැහැ. ආරාධනාවක් නැතුවම මෙලොවට එනවා. ආරාධනාවක් නැතුවම පරලොව යනවා. මේ ඉන්න කෙනා ඊළඟ මොහොතේ මැරිලා. මැරෙන්නම පරිසරය හැදිලා තියෙන්නේ. ලෙඩ ඇඳට වැටෙන්නම පරිසරය හැදිලා තියෙන්නේ. එහෙම තියෙද්දිත් අර චූටි වතුරක් තියෙන පොඩි වතුර වලක ඉන්න මාළුන් එහෙට මෙහෙට දඟලනවා කියනවා එකිනෙකා අටුරන වෙමින් එකිනෙකා කෙරෙහි ක්‍රෝධයෙන් දඟලමින්. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ චූටක් වතුර තියෙන වලක එකිනෙකා අටුරන වෙමින් දඟලන මාළුවෝ එකිනෙකා කෙරෙහි ක්‍රෝධ වෙවි දඟලන මාළුවෝ දකින්නවා වගේ මේ මිනිස්සු කරන වැඩ දැක්කහම තථාගතයන් වහන්සේගේ හිතේ සංවේගය හට ගන්නවා කියනවා. පින්වත්නි මේ සත්‍යෝ සැලෙන්නේ කෙලෙස් නිසා. දැන් හොඳට බලන්න මේ මිනිස්සු අතර ප්‍රශ්න වැටකඩොළු වලට ප්‍රශ්න හට ගන්නවා, මිනි මරා ගන්නවා, නඩුහබ කියා ගන්නවා, ප්‍රශ්න ගොඩාක් ඇති කර ගන්නවා. එතකොට මේ ඔක්කොම හටගන්නේ තණ්හාව නිසා. ඒ වගේම තමන්ගේ හිතේ තියෙන දෘෂ්ටි මතවාද නිසා, ඊළඟට රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා මේ සත්‍යෝ සැලිසැලි ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ වදාලේ වාරි ජෝව තලේ කිත්තු ඕකමෝ කතුබ්බතෝ. මේ වතුරකින් ගොඩට දාපු මාළෙවෙක් ඒ පැත්තට මේ පැත්තට දඟල ඉන්නවා වගේ මේ සත්වයා පරිපන්දති දං චිත්තං. මේ සත්වයාගේ සිතත් සැලි තියෙන්නේ මොනවැන්ද සැලෙන්නේ? කෙලෙස් වලින්. ඉරිසියාව නිසා, ක්‍රෝධය නිසා, වෛරය නිසා, ගුණමකුකම් නිසා, දැඩි ගති නිසා, එකට එක කිරීම නිසා, මාන්න්‍ය නිසා, අතිමාන්‍ය නිසා, කට්ටකෛරාටික කන් නිසා, මේ ගොඩාක් අකුසල් නිසා මේ සත්වයෝ සැලි ඉන්නේ කියනවා. ඒ වගේම ලාභයක් එද්දිත් සැලෙනවා කියනවා. අලාභයක් එද්දිත් සැලෙනවා කියනවා. නින්දාවක් එද්දිත් සැලෙනවා කියනවා. ප්‍රශංසාවක් එද්දිත් සැලෙනවා කියනවා. සැපක් එද්දිත් සැලෙනවා කියනවා. දුකක් එද්දිත් සැලෙනවා කියනවා. නම කියද්දී ගුණ කතාව කරද්දිත් සැලෙනවා කියනවා. ගුණ කියන්න කවුරුත් නැති වෙද්දී ඒකටත් සැලෙනවා කියනවා. මේ විදියට නොයික් සැලීම් වලින් මේ සත්‍යෝ සැලෙනවා කියනවා. හොඳට පින්නත් ලෝකයේ දිහා ඇහැ අරගෙන ඉන්නවා නම්
ඔබත් ඇත්ත මිනිස්සෙක් නම් ධර්මයෙන් තමන්ගේ ඇස් දෙක පාදගෙන නම් ඔබටත් මේ බුදුරජාණන් වහන්සේ වදාරන දේ පෙනේවි. ඇයි නොඑක් සැලීම් වලින් සත්වයා සැලි සැලී සිටිනවා. ඊළඟට දේශනා කරනවා මේ සත්වයෝ ඉපදීම නැමැති දුකින් සැලෙනවා. නාකිවීම කියන දුකින් සැලෙනවා. දැන් බලන්න කළු කෙස් තිබුණ කෙනෙකුට කන්නඩ ඉස්සරහට ගියාම එක කෙස් ගහක් ඉදලා තිබුණොත් ඕන්න බලා ගන්න පුළුවන් කොච්චර සැලෙනවද කියලා. ඊළඟට කෙස් ටික ඔක්කොම සුදු වෙලා යද්දී කර කියා ගන්න දෙයක් නැහැ, හිත සැලෙනවා. එයා දන්නවා ඊළඟ මොහොත මරණයටයි දැන් අරාදින්නේ මේ ජීවිතේ කියලා. මරණය නිසා කම්පා වෙනවා කියනවා. ඒ වගේම ශෝකය නිසා කම්පා වෙනවා කියනවා. හඬා වැළපීමෙන් කම්පා වෙනවා කියනවා. සුසුම් හෙලීම් නිසා කම්පා වෙනවා කියනවා. ඒ වගේම නිරේ ඉපදීමෙන්, තිරිසන් ලෝක ඉපදීමෙන්, പ്രേත ලෝක ඉපදීමෙන්, අසුර ලෝක ඉපදීමෙන් සැලෙනවා කියනවා. ඒ වගේම මව් කුසකට පැමිණීමේ දුකින් සැලෙනවා කියනවා. මව් කුස තුළ ජීවත් වීමේ දුකින් සැලෙනවා කියනවා. මව් කුසින් බිහි වෙන වෙලාවෙ විඳින දුකින් සැලෙනවා කියනවා. ඊළඟට ජීවත් වීම නිසා විඳින්න වෙන දුක් කරදර වලින් මෙයාට සැලවෙනවා කියන ජීවිතේ. ඊළඟට ඇස් ලෙඩ වෙද්දී, කන් ලෙඩ වෙද්දී, නාසය ලෙඩ හටගනිද්දී, දිවේ ලෙඩ හටගනිද්දී, කය ලෙඩ හටගනිද්දී, මානසික රෝග හටගනිද්දී මෙයා සැලෙනවා කියනවා. ඊළඟට උණෙහිම් බිරිස්සා විඳලා නොඑක් ලෙඩ රෝග තියෙනවා 890ක් රෝග නේ ආන්නේවා නිසා මෙයාගේ ජීවිතේ සැලෙනවා කියනවා. ඊළඟට සීතලක් ආවත් සැලෙනවා කියනවා. උණුසුමක් ආවත් සැලෙනවා කියනවා. ඊළඟට පිපාසයක් ආවත් සැලෙනවා කියනවා. ඊළඟට බඩගින්නක් ආවත් සැලෙනවා කියනවා. ඊළඟට පවුලේ කෙනෙක් අම්මා මැරෙද්දි සැලෙනවා කියනවා. පියාණන් මැරෙද්දි සැලෙනවා කියනවා. දැන් බලන්න පින්වත් එහෙනම් අපේ ජීවිතවල තියෙන කම්පාවීම් විතරනේ. ඒක නිසායි අපි ධර්මයේ කරා යායුත් බලන දැන් මේ සැලීම් වලින් සැලි ඉන්නකොට කොච්චර අසරණයිද. මේ එකක් ගානේ සැලෙන කෙනෙක් නේ මම කියලා තේරුණාම භාග්‍යතුන් වහන්සේගේ සරණ කොච්චර වටිනවද. භාග්‍යතුන් වහන්සේගේ තේ මේ කිසිම කම්පනයක්, කිසිම සැලීමක් බුදුරජාණන් වහන්සේගේ හද මඩලේ නැහැ. ඒ මහෝත්තම මහරහතන් වහන්සේලාගේ හිතේ කිසිම සැලීමක් නැහැ. මගපලලාභීන් පවා ඒ කම්පා වලින් ඒ ප්‍රමාණයට වෙන් වෙලා හිටියේ තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ වගේම රෝග පීඩා නිසා, රෝග විපත්තියෙන්, සීල විපත්තියෙන්, දෘෂ්ටි විපත්තියෙන්, ඥාති විපත්තියෙන් මේ හැම එකෙන්ම සත්වයා සැලෙනවා කියනවා. එහෙම සැලි ඉන්න මේ සත්වයා අර වතුර සිඳීගෙන යන තැනක ඉන්න මාළුවෝ ටික ඒ තියෙන ටික බෙදා හදා ගන්න බැරුව ක්‍රෝධයෙන් එකිනෙකාට එරෙහි වෙමින් දඟලන හැටි මේ සත්වයෝ දකිද්දි මාළු රංචුවක් දඟලනවා වගේ මේ සත්වයෝ කෙලෙස් වලින් කැළඹීමට පත් වෙලා දඟලනවා දකිද්දි තථාගතයන් වහන්සේගේ හිතේ කම්පාවක් ඇති වෙනවා කියනවා. කම්පාවකින් දහම් සංවේගයක් ඇති වෙනවා කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා සමන්ත මසාරෝ ලෝකෝ දිසා සම්බා සමේරිතා ඉච්ඡා භවන මන්තනෝ නාද්ද සාසින් අනෝසිතං. බුදුරජාණන් වහන්සේ වදාලා බැලූ හැම පැත්තේම සාරයක් නම් දකින්ට විදිහක් නැහැ. කම්පිත වී හැමතැනම කෙලෙසුන්ගෙන් සකස් වෙලා තියෙන්නේ. යමකින් කම්පාව උපදිනවද ආන්නේ කෙලෙස්මයි ලෝකේ දකින්ට ලැබෙන්නේ කියනවා. පින්වත්නි මේ කෙලෙස් වලින්ම කම්පා වෙන ලෝක මොනවද? ඒ තමයි කෙලෙස් වලින් කම්පා වෙන ලෝකයක් තමයි නිරය කියන්නේ. කෙලෙස් වලින් කම්පා වෙන ලෝකයක් තමයි තිරිසන් අපාය කියන්නේ. කෙලෙස් කම්පන තියෙන ලෝකයක් තමයි പ്രേත ලෝකය කියන්නේ. කෙලෙස් වලින් කම්පා වෙන ලෝකයක් තමයි අසුර ලෝකය කියන්නේ.
ඒ වගේම මේ මනුස්ස ලෝකය කියන්නේ කෙලෙස් නිසා කම්පා වෙන ලෝකයක්. දැන් හොඳට බලන්න මේ දවස්වල මේ කොරෝනා ව්‍යසනයත් එක්ක කී දෙනෙක් නම් අඬනවාද, සැලෙනවාද, කම්පා වෙනවාද? PCR පරීක්ෂණයක් කරද්දිත් මේ සත්වයා බයෙන් තමයි ඒකට මුහුණ දෙන්නේ. කොයි විදිහේ විපාකයක් ලැබෙයිද, කොයි විදිහේ උත්තරයක් මේකට ලැබෙයිද කියලා මිනිස්සු බයේ තමයි මේ පරීක්ෂණ වලට පවා මුහුණ දෙන්නේ. දිව්‍ය ලෝකෙත් මේ සන්ත්‍රාස කෙලෙස් නිසා හටගන්න දැවිලි තැවිලි කම්පා තියෙන ලෝකයක්. ඒ වගේමයි ස්කන්ධ ලෝකේ මේ පංච උපාදානස්කන්ධ ලෝකේ රූපේ වෙනස් වෙද්දී, වේදනා උපාදානස්කන්ධේ වෙනස් වෙද්දී, සංඥා උපාදානස්කන්ධේ වෙනස් වෙද්දී, සංස්කාර උපාදානස්කන්ධේ වෙනස් වෙද්දී, විඥාන උපාදානස්කන්ධේ වෙනස් වෙද්දී මේ පංච උපාදානස්කන්ධ ලෝකේ කියන්නේ මේ සන්ත්‍රාස දැවිලි තැවිලි හටගන්න ලෝකයක්. භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ කම්පා තියෙන ලෝකයන් හැමතිස්සෙම සැලීම් කම්පා වීම මේ හැම ලෝකෙකම තියෙනවා. ඊළඟට ධාතු ලෝකේ යම් තැනක පඨවි ධාතුව තියෙනවා නම්, යම් තැනක ආපෝ ධාතුව තියෙනවා නම්, යම් තැනක තේජෝ ධාතුව තියෙනවා නම්, යම් තැනක වායෝ ධාතුව තියෙනවා නම්, අවකාශ ධාතුව තියෙනවා නම්, විඥාන ධාතුව තියෙනවා නම් එතනත් කම්පා වීම හටගන්න ලෝකයක් කියනවා. එහෙනම් පින්නත මේ බඹයක් පමණ ජීවිතය ඇතුලේ විඥානයේ සහිත වේදනා සංඥා සහිත මේ බඹයක් පමණ ජීවිතය ඇතුලේ මේ ඔක්කොම සකස් වෙනවනේ. එහෙනම් බලන භාග්‍යතුන් වහන්සේ මේ දැකපු විදිහ ඊළඟට වදාරන ආයතන ලෝකේ මේ ඇස් දෙක, කන් දෙක, නාසය, දිවකය, මනස කියන මේ ආයතන ලෝකයේ මුල් කරගෙන කම්පා වීම, සැලීම මේ ඔක්කොම තියෙනවා. ඊළඟට මෙලොව වශයෙන් ගත්තමත් කම්පා වීම. දැන් අපි ඉන්නේ මේ ලෝකේ. මරණින් මත්තේ යම් ලෝකයක අපි පුතක් කරා යනවා එතනට කියන පරලෝකේ කියලා. ඒ ලෝකෙත් කම්පා සැලීම් තියෙනවා කියනවා. ඊළඟට යම් තැනක බ්‍රහ්ම ලෝකය කියලා එකක් තියෙනවාද? එතනත් මේ කම්පා සැලීම් තියෙනවා කියනවා. ඊළඟට යම් තාක් අරූපාවචර ලෝකයක්ද ඒ තැන්වලත් කම්පාව තියෙනවා කියනවා. බලන්න එතකොට මේ කම්පා වලින් නිදහස් නැහැනේ. කම්පාවෙන් යම් තැනක් නිදහස්ද ඒ තැන තමයි යමා මහ නිවන. භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ කොයි ලෝකෙත් සාර වශයෙන් ගණ්ඩ දෙයක් හාත්පස දකින්නේ නැහැ කියනවා. බැලූ බැලූ හැම පැත්තෙම හරයක් නම් නැත මෙලොවේ. කිසිම ලෝකික හරයක් දකින්න නැහැ කියනවා. කම්පිත වී ඇත හැම තැන මේ කෙලෙසුන්ගෙන් සැකසුන. ඒ හැම ලෝකිකම ඉන්නේ කෙලෙස් සහිත අය නිසා ඒ හැම ලෝකයකම කම්පා වෙලා තියෙන්නේ කියනවා. ඊළඟට වදාරනවා ඉච්ඡා භවන මත්තනෝ ඒ සියලු දෙනා ඒ ලෝකවල සිටින සියලු දෙනා සැපේට කැමති, ආසාවෙන් කැමති. මොකද්ද කැමති? යහපත දකින්න. අනේ අපිට නම් අයහපතක් වෙන්න එපා. අපි කරා නම් දුක එන්න එපා. අපිට සැපමයි විඳින්න ඕනේ කියලා යහපත සැපේ කැමති. නමුත් භාග්‍යතුන් වහන්සේ වදාරනවා නාද්ද සාසින් අනුසිතං. නමුත් එබඳු කිසි තැනක් දැක ගන්නට නැහැ කියනවා. එහෙනම් බලන්න ඉපදිපදි ගිහිල්ලා පින්වත්නි ලබන්ට පිළිසරණක් නැහැ. ඉපදීමෙන් නිදහස් වීමෙන් තමයි පිහිට පිළිසරණ බුදු සසුනක ලබනවා කියන දේ සිද්ධ වෙන්නේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ වදාළේ දුක්ඛා ජාති පුනප්පුනං. නැවත නැවත ඉපදීම දුකක්මයි කියලා වදාළේ ආන්නේ නිසා. බුදුරජාණන් වහන්සේ වදාලා ඕසානත්වේව ව්‍යාරුද්දේ දිස්වා මේ අරති අහෝ අතෙත්ත සල්ලං අද්දක්ඛින් දුද්දසං හදය නිස්සිතං. භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ අය එකිනෙකාට එරෙහි වෙලා බෙදී සිටින මේ අයගේ අවසන් කාලය දුටු විට මා තුල ඇති වේ අරතිය කිසිදු කාමයකට භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ඇල්මක් නැහැ කියනවා. මේවා දකිද්දී දැන් බලන්න අද කාලේ වුණත්
ස්වාමියා බිරිඳට එරෙහි වෙනවා. බිරිඳ ස්වාමියාට එරෙහි වෙනවා. අම්මා තාත්තට දරුවෝ එරෙහි වෙනවා. අම්මා තාත්තා දරුවන්ට එරෙහි වෙනවා. සහෝදරයා සහෝදරියට එරෙහි වෙනවා. සහෝදරිය සහෝදරයාට එරෙහි වෙනවා. ඥාතීන් ඥාතීන්ට එරෙහි වෙනවා. අසල්වාසීන් අසල්වාසීන්ට එරෙහි වෙනවා. ගුරුවරු ශිෂ්‍යයන්ට එරෙහි වෙනවා. ශිෂ්‍යෝ ගුරුවරුන්ට එරෙහි වෙනවා. එරෙහි නොවෙන්නේ කවුද කියලා හොයාගන්න බෑ. එක එක දේශපාලන පක්ෂ එක එක දේශපාලන පක්ෂත් එක්ක ප්‍රශ්න හදා ගන්නවා. බලන්න එතකොට පාතාල කණ්ඩායම් වලට එරෙහි වෙනවා. සොර කණ්ඩායම් වලට එරෙහි වෙනවා. එහෙනම් එරෙහි වීමක් නැත්තේ කොතනද කියලා අපිට හොයාගන්න බැරි තරම්. භාග්‍යතුන් වහන්සේ වදාරන ওই විදියට එකිනෙකාට එරෙහි වෙලා බෙදී සිටින අයගේ අවසන් කාලයේ දකිද්දී තථාගතයන් වහන්සේගේ තේනම් කිසිම අයුරකින් මේ කාමයන්ට නම් කැමැත්තක් ඇති වෙන්නේ නැහැ කියනවා. ඇයි මේ ඔක්කොම රණ්ඩු සරුවල් ගොස්ති ඇල්ලිලි පුප්පා ගැනීමලි මේ ඔක්කොම තියෙන්නේ පින්වත් කාමයට එක්කයි. ඉතින් මුනිවරු මේ ලෝකයේ දිහා මධ්‍යස්ථ බලාගෙන ඉද්දී කොහොමනම් කාමයකට යන්නද මේ මුනිවරු කාමෙන් නිදහස් වෙලා ප්‍රකටවම පේනවා මේවා නේද කාමේ ආදීනව කියලා. ඊළඟට වදාරනවා අතෙත්ත සල්ලං අද්දක්කින් දුද්දසං හදය නිස්සිතං මේ සෑම දෙයක්ම හදවත් තුලට කිඳා බහැලා තියෙන්නේ. ඒවා මේ අයට පහසුවෙන් දකින්නටත් බෑ. මොනවද මේ දුක හදන හිත ඇතුළට බහැපු උල් කියලා. නමුත් තථාගතයන් වහන්සේ හදවත ඇතුළට කිඳා බහැපු කෙලෙස් උල් ඔක්කොම දැකගත්තා කියනවා. එහෙනම් බලන්න ලෝකේ රහස් නැහැ. අපි රණ්ඩුවක් අල්ලනකොට රණ්ඩුව කොතනින්ද හටගන්නේ? මොකක්ද මේකට ඇති වෙච්ච හිත ඇතුළට ඇනිච්ච කෙලෙස් උල කියලා භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා. එහෙනම් බලන්න රණ්ඩු සරුවල් ප්‍රශ්න කෙනෙහිලිකම් බැනගැනීමේ ඔක්කොටම පිළිසරණ තියෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ තුලයි. අපි සරණ ගියපු අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ළඟයි අපිට පිහිට තියෙන්නේ. එහෙනම් බලන්න මේ ශාක්‍ය කෝලියන්ට භාග්‍යතුන් වහන්සේ වදාරනදී උන්වහන්සේගේ හද මඩලේ මේ සත්වය කරන කිසි කමකට නැති මේ වැඩ දැකලා පහන් සංවේගය ඇති වුණා නිසායි භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ රෝහිණී ගන්තර ආකාශයේ වැඩ හිඳමින් වදාළේ. එහෙනම් පින්වත්නි ජීවිතේ මදකට නැවතිලා අපි හිතන්න වටිනවා. දැන් බලන්න ඔබේ ජීවිතවලත් ඇති සමහරවිට අසල්වාසීන්ගෙන් එන ප්‍රශ්න. මදකට නැවතිලා බලන්න මොකද්ද මේකට හේතුව? එතකොට ඒ පැත්තෙන් බනිද්දී ඔබට මේ පැත්තෙන් නොබැන ඉන්න පුළුවන්. ඇයි කලකෝලාහල කරගත්තොත් අපිමයි මේකෙන් වෙනසිලා යන්නේ කියලා යමෙකුට තේරෙනවා නම් භාග්‍යතුන් වහන්සේ වදාළේ එතනින්මයි කලකෝලාහල සංසිඳී යන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ අපිට වදාලා. බලන්න එතකොට මේ බුද්ධිමත් බව ශාස්ත්‍රඥ වහන්සේ පිහිට පිළිසරණ කරගන්න ශ්‍රාවකයා ආන්නේ විදියට නිර්වුල්ව ලෝකේ දිහා බලන්න පුළුවන්. මම පව් කරගත්තොත් එකිනෙකාට කෙනෙහිලිකම් කරගත්තොත් කයින් වචනෙන් මනසින් පව් කරගත්තොත් මට මෙලොවත් බයසේ වාසය කරන්න වෙන්නේ. බයෙන් ඉන්න වෙන්නේ. මේවා මුල් කරගෙන මෙලොව වශයෙන් බය වෛර හට ගන්නවා. පරලොව වශයෙන් බය වෛර හට ගන්නවා. මේක මට මහා දුකක්. භාග්‍යතුන් වහන්සේ මේක සංවේගයෙන් පහන් සංවේගයෙන් අපි ගැන දැක්කනේ. ඒක නිසා මම සංවර වෙනවා කියලා Tamanට සංවර වෙන්න අවස්ථාවක් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා තථාගතයන් වහන්සේම පිළිසරණ කරගෙන අපේ ජීවිතේ හටගන්න සියලු අරුබුදවලට පිළිතුරු භාග්‍යවතුන් වහන්සේගෙන්ම ලබාගෙන භාග්‍යවතුන් වහන්සේගේ සරණින් ඒ අරුබුද සංසිඳුවාගෙන දහම කරා යන්න අපි සියලු දෙනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ දහම් ප්‍රදීප සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ යක්කල පදිංචි පින්වත් තිලිනි ඒකනායක මහත්මිය, තරිඳු සෙනවිරත්න මහත්මයා සහ කිවෙත් විහෙන් සෙනවිරත්න පුතුණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඉතින් අද දවසේ මේ විදියට රැස් කරපු දාරු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලොවතෙක් වැඩ සිටින සියලු දිව්‍ය බ්‍රහ්ම නාග සමූහය අනුමෝදන් වෙලා සැපයෙන් සැපේටපත් වෙත්වා.
ඔබ අප සියලු දෙනාගේ ඉෂ්ඨකාමී දෙවියෝද මේ පින් අනුමෝදන් වෙලා සැපයෙන් සැපයට පත්වෙත්වා. ඔබ අප සියලු දෙනාට ධාර්මික රැකවරණ සලසත්වා. දෙවියෝද වහවහ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසිරි සම්පත් සැලසේවා. ගෞතම බුදු සසුන බබළුමින් চিරාත් කල් වැඩ වාසය කරමින් ගෞතම බුදු සසුනේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයන් තිලිනි ඒකනායක මහත්මියටත්, තරිඳු සෙනවිරත්න මහත්මයාටත්, කිවේත් විහෙන් සෙනවිරත්න පුංචි පුතුටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පවුලේ සුජීවත්ව සිටින දෙමව්පියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අද දවසේ මේ ධර්ම දානමේ පින රැස් කර ගැනීමේදී සහ සම්බන්ධ වුණ නන්වයරින් උදව් උපකාර කළ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සෑම සියලු දෙනාටම මේ පිනේ ආනුභාවයෙන් තුනුරුවනේ සෝවිසි මහා ගුණ බලයෙන් දෙව්රක වරණින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිරජීවනයේ සැලසේවා. කරන කියන ධාර්මික සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. පින්වත් කිවෙත් විහෙන් සෙනවිරත්න පුංචි පුතුණුවන්ගේ අනාගත සියලු කටයුතු, අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සියලු දෙනාටත් ගෞතම බුදු සසුනේ මෙවැනි පින් දහම් රැස් කරගෙන උදාරූ ගුණ සම්පත් දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින පින්වත් තිලිනි ඒකනායක මහත්මිය නමිනුත් තරිඳු සෙනවිරත්න මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා නමින් මියගේ සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. කොරෝනා වෛරසයේ හේතුවෙන් මිය පරලොවගේ සියලු දෙනාද මේ පින අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා පරලොව වශයෙන් සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින මහමෙවුනා වාසී ලෝවාසී උතුම් සංගරුවන මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരിക දූපුතුනුත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සියලු පින්වතුන්ටත් ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අද දවසේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට නිදුක් නිරෝගීව ගෞතම බුදු සසුනේ සුවසේ උතුම් ධර්ම අවබෝධය ලබන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.